වහන්සේ අභියස මගේ මතකය නිවැරදි නම් පවත්වනු ලබන දෙවෙනි ධර්මානුශාසනාව. මීට පෙර දවසක් ඇවිදින් තියෙනවා ඊට කලින්. අද තරමක් වෙනස් මාතෘකාවක් යටතේ කරුණු ටිකක් කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ ස්ථානයේ අවුරුදු 100කටත් වඩා පැරණි ඓතිහාසික ස්ථානයක්. ශ්‍රීමත් සිරිල් ද සොයිසා මෙතිතුමන් විසින් පුනර්ජීවනයට පත් කරනු ලැබූ මේ කළුතර ප්‍රදේශයේහි උපම් බිමේ නියම උරුමකාරයන්ගේ අයිතිය සනාථ කොට තහවුරු කෙරෙන ආයතනයක් ලෙස මෙම ආගමික ස්ථානය සංවර්ධනය කරනු ලැබ පවත්වාගෙන යාම ජාතියක් හැටියට අපට දුන්නු මහත් වූ පිටු බලයක්. ඒක මං හිතන්නේ අනභිභවනීයයි අනුපමේයයි. මම කැමති බුදු පියාණන් වහන්සේගේ දහම උල්ලංඝනය නොවන ආකාරයෙන් කාරණාවක් දෙකක් කියන්න. රටක ජාතිය කියන්නේ මොකද්ද? ශාස්ත්‍රීයව කතා කරන්න ඕන මාතෘකාවක් සුසුකං වත ජීවාම කියලා බුදු පියාණන් වහන්සේගේ දහමේ එන ප්‍රකාශයක් තමයි අද මාතෘකාවට ගත්තේ. සුවසේ ජීවත් වෙමු කියන එකයි එහි තේරුම. ජාතිය කියන්නේ මොකද්ද? රටක ජාති කියලා වචනයක් තියෙනවා, විවිධ අර්ථ තියෙනවා. ජාති, ජරා, ව්‍යාධි, මරණ කියලා ධර්මයේහි සඳහන් වෙන ජාති කියලා වචනයක් තියෙනවා. එතන කියන්නේ උත්පත්තිය කියලා කියන එකයි. ඉංග්‍රීසියෙන් nation කියලා කියන්නේ මොකද්ද? කෝකද? nation එකක් කියලා කියන්නේ කෝකටද? ජාතික national කියලා කියන්නේ කෝකටද? races කියලා ඉංග්‍රීසියෙන් වචනයක් තියෙනවා. ජන වර්ග කියන්නේ මොනවටද? citizenship පුරවැසි භාවය කියන්නේ කෝකටද? castes කුල කියන්නේ කෝකටද? ජාතිකත්වය කියලා කියන්නේ මේ කෝකෙන් කෝකටද? ඇයි මම එහෙම කතා කරන්නේ? ඇයි මම මේ මාතෘකාව ගන්නෙ? සමහර කෙනෙක් ප්‍රශ්න කරනවා, කියනවා ලංකාවේ ජාතිය සිංහල නෙවෙයි, ලංකාවේ ජාතිය ශ්‍රී ලාංකිකයි කියලා. එහෙම කියනවා. ඒක හින්දා උප්පැන්න සහතිකෙන් ජාතිය අයින් කරන්න ඕනේ. ඩෙන්ටිටි කාඩ් එකේ නැෂනලිසම් කියලා කියන එකට එන්නේ ශ්‍රී ලංකන් කියලා. හරිද? ශ්‍රී ලාංකික කියලා කියන්නේ ජාතියක්ද? මේක ශාස්ත්‍රීයව හදාරලා ප්‍රශ්න කරලා විසඳ ගන්න ඕන තැනක්. බලෙන් විසඳ ගන්න ඕන තැනක් නෙවෙයි. මම මේ කියන කාරණාවලට ඔබට එකතු කිරීම කරන්න පුළුවන්. වාද විවාදත් කරන්න පුළුවන්. ශ්‍රී ලංකන් කියලා කියන්නේ පුරවැසි භාවයයි. ජාතිය නෙවෙයි. ශ්‍රී ලංකන් කියලා ජාතියක් නැහැ. අපිට මතකයි පොඩි කාලේ ඇප්ලිකේෂන් ෆිල් කරනකොට අයදුම්පත් පුරවනකොට අහනවා පුරවැසි භාවය කියලා ප්‍රශ්න දෙකක් අහනවා. පුරවැසි භාවය උපතින්ද ලියාපදිංචියෙන්ද කියලා. by birth by descent.
එතකොට පුරවැසි භාවයේ ශ්‍රී ලාංකික වෙනවා උපතින්. ඒ වගේම පුරවැසි භාවය ශ්‍රී ලාංකික වෙනවා ලියාපදිංචියෙන්. මෙතන ඉන්න මේ දේශපාලන ශාස්ත්‍රයේ භවතුන් හොඳට දන්නවා 70 ගණන් වල ඉඳලා ටික ටික ලියාපදිංචියෙන් ශ්‍රී ලාංකේය වෙච්ච පිරිස් මේ රටේ ඉන්නවා. ඒතර ඕන් සිංහලද නැහැ. पण ශ්‍රී ලාංකිකයි. ප්‍රශ්නයක් නැහැ. ඒතර ශ්‍රී ලාංකික කියලා කියන්නේ ඇත්තටම ගොඩ ශ්‍රී ලාංකික කියන වචනේ වැරදි. ශ්‍රී ලාංකේය ඒක තමයි නිවැරදි වචනේ වාග් ව්‍යවහාරයේ ව්‍යාකරණානුකූලව ශ්‍රී ලාංකේය කියලා කියන්නේ ජාතිය නෙවෙයි. ශ්‍රී ලාංකේය කියලා කියන්නේ ලියාපදිංචියෙන් හෝ උපතින් හෝ පුරවැසි භාවය. ඔබ දන්නවා පුරවැසි භාවය කියලා කියන්නේ ජාතිය නෙවෙයි. ඔබ දන්නවා ඇමරිකාවට ගිහිල්ලා PR එක ගත්තාම පුරවැසි භාවය හිමි වෙනවා. ඕස්ට්‍රේලියාවට ගිහින් පුරවැසි භාවය ඉල්ලන්න ඕන. ඒකට નિયમિત සුදුසුකම් සම්පූර්ණ කරන්න ඕන. එතකොට පුරවැසි භාවය ලබා ගන්න පුළුවන්. ඇත්තම කිව්වොත් අපේ රටේ පුරවැසියෝ නැහැ, රටවැසියෝ ඉන්නේ. පුරය කියලා කියන්නේ නගරයට වඩා ලොකු එක. නගරට වඩා ලොකුයි පුර. පුර කියලා කියන වචනේ එන්නේ වෛදික යුගයේ ඉඳලා පුර්භිත් කියලා වචනයක් හම්බ වෙනවා වෛදිකයේහි. ඒ පුර ලොකු හින්දා තමයි අනුරාධපුර වෙන්නේ, කොළඹපුර වෙන්නේ. ඊට කුඩා එක නගරය ඒ කාලේ ඉන්දියාවේ තිබුණා පුර, කුඩා පුර, ලොකු පුර, නගර, ගම්, නියම් ගම් කියලා. ගමට වඩා ලොකු එක නියම් ගම, නිගම. එහෙම නැත්නම් ඊට වඩා ලොකු එක නගර, ඊට වඩා ලොකු එක මහනගර, ඊටත් වඩා ලොකු එක තමයි පුර කියලා කියන්නේ. රටවල් බෙදෙන කොටත් එහෙම තමයි. රට, රාජධානිය, අධිරාජධානිය සහ සක්විති රාජධානිය කියලා. දැන් කිං රජ තනතුර උසුලන්නේ රටක නායකයෙක්. රටක නායකයෙක් රජු රටවල් ගණනාවක එකතුවක් වෙච්චාම රජවරුන්ගේ රජු. ඔහුට කියන්නේ අධිරජු. අධිරජ. අධිරාජයන්ගේ ලොක්ක නායකයා තමයි මහාධිරාජ. මහාධිරාජයන්ගේ නායකයා තමයි සක්විති රජ. ලෝකේ පහළ වෙලා නැහැ එහෙම. දැන් එංගලන්තේ ගත්තොත් එහෙම එංගලන්තේ රටක් බ්‍රිතාන්‍යය රාජධානියක්. රාජධානියකට කියන්නේ කින්ග්ඩම්. කින්ග්ඩම් එකක් පාලනය කරන්නේ එම්පරර් කෙනෙක්. රජ කෙනෙක් නෙමෙයි. එතකොට කිං ඉන්නේ කන්ට්‍රි එකකට, එම්පරර් ඉන්නේ කින්ග්ඩම් එකකට. එතකොට UK කියන්නේ යුනයිටඩ් කින්ග්ඩම්. ඒතර කින්ග්ඩම් නම් රටක් නෙමෙයි රාජධානියක්. ඒතර එංගලන්තය රටවල් අල්ලගෙන ඒකට දාපු නම තමයි බ්‍රිටිෂ් කියලා කියන්නේ. ඒතර බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය එංගලන්තය මූලික කරගත්ත බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය. මම කියන්න උත්සාහ කරන්නේ භූමි ප්‍රදේශ ව්‍යාප්ත වෙන්න, භූමි ප්‍රදේශ මායින්ගත කරන්න නිර්ණායකයන් තියෙනවා. එකී භූමි ප්‍රදේශ වලට ඉන්න නායකයෝ නායක නම් වෙනස් වෙනවා. කුඩා ප්‍රදේශයක් නම් ප්‍රාදේශීය නායකයෙක් නම් සභාපති. නගරයක් නම් නගරාධිපති. මහනගරයක් නම් මහනගරාධිපති. ප්‍රාදේශීය ලේකම්, දිස්ත්‍රික් ලේකම්, දිසාපති.
ඒ වගේ නාම තියෙනවා. මේ ඔක්කොම පරිපාලන පහසුව සඳහා කරලා තියෙන දේවල්. රටේ අදත් එහෙමයි, එදත් එහෙමයි. සුද්ධෝදන කියන්නේ අධිරාජයෙක් නෙවෙයි. කොසල් කියන්නේ රජු. කොසල් කියන්නේ අධිරාජ්‍ය. කොසල් රජුරෝ යටතේ තමයි සුද්ධෝදන ප්‍රදේශාධිපතියා ඉන්නේ. ඒවා දිග මාතෘකා නිසා අපිට කල වේලාව ඉතුරු කරගන්න ඒවා ගැන වැඩි කතා කරන්න ගියොත් වේලාව නැති වෙලා යයි. ඉතින් කාරුණික පින්වත්නි, ජාතියක් වර්ගයක් කියන්නේ කෝකටද, කොහොමද, මොකද්ද? ඉතින් ලංකාවේ ජන වර්ග තියෙනවා. වර්ග කියලා කියන්නේ රේසස්. වර්ග. සිංහල ජන වර්ගයක්, දෙමළ ජන වර්ගයක්, මුස්ලිම් ජන වර්ගයක්, බර්ගර් ජන වර්ගයක්. ඒවා වර්ග. එච්චරද? බෞද්ධ ජන වර්ගයක්, ක්‍රිස්තියානි වෙන වර්ගයක්, කතෝලික වෙන වර්ගයක්, ඉස්ලාම් වෙන වර්ගයක්, හින්දු වෙන වර්ගයක්, බහායි වෙන වර්ගයක්. දැන් නිකන් හිතන්න, මේ පැත්තට සිංහල, දෙමළ, මුස්ලිම් කියලා එක පැත්තකට වර්ග වශයෙන් බෙදෙනවා. මේවා මෙහෙම තීරු වශයෙන් බෙදෙද්දී මෙහෙම තීරු වශයෙන් බෙදෙනවා. බෞද්ධ, කතෝලික, ක්‍රිස්තියානි, ඉස්ලාම්, හින්දු කියලා. එතකොට මේ පැත්තට තීරු බෙදෙනකොට මේ පැත්තටත් තීරු බෙදෙනවා. එතකොට මේ පැත්තේ තීරුව අපි හිතමුකෝ හින්දු කියලා. මේ පැත්තේ තීරුව මෙහෙම යනකොට මෙහෙම එන දෙමළ තීරුවට මැදිහත් වුණොත් එතන ඉන්නේ හින්දු දෙමළ. ඊට පස්සේ මෙහෙන් තියෙන්න පුළුවන් හින්දු කතෝලික, හින්දු ක්‍රිස්තියානි. දැක්කද? මේ පැත්තට ජන වර්ග තීරු වශයෙන් හරස් අතට බෙදෙන්නාසේ තිරස් අතට මෙහෙමත් බෙදෙනවා. ඒ ජන වර්ග. ජන වර්ග තියෙන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් නෙමෙයි. සිංහල, දෙමළ, මුස්ලිම් විතරක් නෙමෙයි. සිංහල බලන්න. සිංහල කියන්නේ එක්තරා ජන වර්ගයක්. හැබැයි ඒක ඇතුලේ කොච්චර ජන? සිංහල බෞද්ධ, සිංහල ක්‍රිස්තියානි, සිංහල කතෝලික ජන වර්ග බෙදෙනවා. දැන් මෙහි පැත්තට බෙදෙන ජන වර්ගයි මේ පැත්තට බෙදෙන ජන වර්ගයි අස්සේ තව හරහට වෙන විදිහට බෙදෙනවා. මම ඒක ලොකුවට කියන්න සූදානම් වෙන්නේ නැහැ මෙතන. පොහොට්ටුවේ ශ්‍රී ලංකා එකේ, JVP එකේ, UMP එකේ, අනිකේ. ඔය ඒකම තමයි ඒක. එහෙම බෙදෙනවා. එතකොට එහෙම බෙදෙනකොට අර සිංහල, ක්‍රිස්තියානි මේ පැත්තට බෙදිලා තවත් ඒක ඇතුළේ බෙදෙනවා. සිංහල බෞද්ධ, සිංහල කියන එකේ බෞද්ධ එකේ, සිංහල එකේ බෞද්ධ එකේ පෙරමුණේ එක. සිංහල එකේ බෞද්ධ එකේ අරක. අන්න එහෙම. මම කියන්නේ මෙහෙම බෙදීගෙන යනකොට ස්ත්‍රී පුරුෂ වශයෙන් ආය බෙදෙනවා. එතකොට සිංහල එකේ බෞද්ධ එකේ අරකේ පිරිමි එහෙම බෙදෙනවා. එහෙම බෙදීගෙන යනකොට සමහරට මේ තව බෙදෙනවා. පිරිමි නොවනවත් බෙදෙනවා. එතකොට එහෙම බලාගෙන ගියාම මේ රේසස් වර්ග හැම තැනම බෙදීගෙන යනවා. ජාතිය කියන්නේ කෝකටද? ඒ ප්‍රශ්නේ මේ අහන්නේ. ජාතිය කියලා කියන්නේ කෝකටද? ජාතිය කියලා කියන්නේ නේෂන්. නේෂන් එකක් හැදෙන්නේ කොහොමද? ජාතියක් හැදෙන්න නම් නිර්ණායක රාශියක් තියෙනවා. ඓතිහාසික වෙන්න ඕන.
ඉතිහාසයේ පුරාවටම ඒ දේශයේ සංස්කෘතිය ගොඩනගලා තියෙනවා. සියවස් ගණනක්. සියවස් ගණනක් තිස්සේ ගොඩනගු භාෂාවක් ගොඩනගු කෙනෙක් වෙන්න ඕන. සියවස් ගණනක් තිස්සේ ගොඩනගන ලද වන්දනා කරන ලද ආගමක් තියෙන්නට ඕන. සියවස් ගණනක් තිස්සේ සංස්කෘතික හා කෘෂිකාර්මික හා ආර්ථික වශයෙන් ගොඩනගන ලද පුරා තත්වයන් විසින් සනාත කරගත හැකි සාධක සහිත ඓතිහාසික මූලාශ්‍රයන් තියෙන්න ඕන. ආන් මේ මිනිස්සු තමයි ඒ රටේ ජාතිය. දැන් අපේ රටේ ඒ ජාතිය මොකක්ද? ඔබ පිළිගත්තත් නොගත්තත් ඒ ජාතිය තමයි සිංහල. එතන වර්ග ගණනාවක් තියෙනවා. වර්ග අතරත් සිංහල කියලා එකක් තියෙනවා. වර්ග අතරත් සිංහල කියලා වර්ගයක් තියෙනවා. ජන වර්ගයක්, රේස් එකක්. හැබැයි ජාතියක් තියෙනවා. ජාතිය වශයෙන් ගත්තොත් ඒකත් සිංහල. එහෙම සිංහල ජාතියක් තියෙනවයි කියලා කිව්වට ඒක තව අයගේ හිත රිදෙන්න හෝ අවපස මනසක් ඇති කරගන්නට හෝ ද්විතීක මානසිකත්වයක් ඇති කරගන්න හෝ පශ්චාත් මානසිකත්වයක් ඇති කරගන්න හෝ පරාජිත භාවයක් ලබන්න කිසි හේතුවක් නැහැ. ඒක හැම රටකම එහෙම තමයි. ඉන්දියාව ගොඩ නැගුවේ කවුද? එකන් හිතන්න ඉන්දියාව කියලා රටක් තිබෙන්නේ නැහැ. සුද්ධෝ ඉන්දියාව අල්ල ගන්නකම් ඉන්දියාව කියලා නමක් තිබෙන්නේ. සුද්ධෝ ඉන්දියාව අල්ලගත්තේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම හැටියට ඇවිදිලා බිස්නස් එකක් කරන් ආවේ. ඇවිදිලා වෙළඳාම් කළා. මොකද්ද එතකොට රට? බුදුහාමුදුරුවන්ගේ කාලේ මොකද්ද? මේ රටේ නම ජම්බුද්වීපය. දඹදිව ජම්බුද්වීපය. දැන් අද ජම්බුද්වීපය කියලා කියන්නේ නැහැ. රටවල් වල නම වෙනස් වෙනවා. ඇත්ත. අදත් එහෙම වෙමින් තියෙනවනේ. අදත් වෙනස් වෙනවනේ. දැන් අපි පොඩි කාලේ මේ ළඟම තිබිච්ච රටේ ප්‍රාන්තයේ නම මොකද්ද? චෙන්නයි. නෑ මද්‍රාස්. මද්‍රාස්. දැන් මද්‍රාසයක් නෑ. මදුරාසිය නෑ දැන්. දැන් තියෙන්නේ චෙන්නයි. ඒ වගේ ප්‍රදේශයේ නම වෙනස් වෙනවා. රටේ ලංකාවේ නමත් ඒ වගේ ඉන්දියාවේ නම කොහොමද තිබුණේ? ඉස්සෙල්ලා ජම්බුද්වීප. ඊගාවට ಭಾರತ್. මහා ಭಾರත. ජම්බුද්වීපය කිව්වා. ඒකේ සීමාවක් මායිමක් හොයාගන්න බෑ. මහා ಭಾರತ කිව්වා. ಭಾರತයේ සීමාවක් මායිමක් හොයාගන්න බෑ. ඊගාට මොකද කිව්වේ? හින්දුස්තාන්. හින්දුස්තාන්. අදටත් හින්දි පික්චර් එකක් අරන් බලන්න. ඒ මිනිස්සු රටට කියන්නේ හින්දුස්තාන්. නැටුමක් ගත්තොත් හින්දුස්තාන් සංගීතය, හින්දුස්තාන් නර්තනය, හින්දුස්තාන්. සින්දු වල තියෙන හින්දුස්තාන් ඉන්දියානේ. එතකොට මේ රටේ නම හින්දුස්තාන් තිබිලා ඉන්දියාව බවට පත් කළේ පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම. ඉන්දියාවට එනකොට රටවල් 148ක්, මගේ මතකය වැරදි වෙන්න පුළුවන්. මගේ කියවීම 148ක් මට මතක හැටියට කුඩා කුඩා රාජ්‍ය. ඒ කුඩා කුඩා රාජ්‍ය ඔක්කොම එකට එකතු කරලා දාපු නම තමයි ඉන්දියා. එතකන් ඉන්දියා කියලා නමක් තිබුණේ නැහැ. ආන් ඒ ඉන්දියාව තමයි යටත් කළේ ව්‍යවස්ථා වලින්, කඩදාසි වලින් සුද්දන් විසින්. අපිට උනේ මොකද්ද කියන්නේ? අපේ නම, අපේ රටේ නම මොකද්ද? මුලදිම තිබුණා සෙයිලාන්, සිලෝන් ආදි වශයෙන් මුලදී ඉඳලා ඉතින් සිංහල කියලා තමයි අතර මුලදී තිබිලා තියෙන්නේ. සිංහලද්වීප. එහෙම තමයි තියෙන්නේ. සිංහලද්වීප පරණම තිබිච්ච නම. ඊට පස්සේ තමයි සිලෝන් වෙන්නේ. පස්සේ තමයි ශ්‍රී ලංකාව වෙන්නේ 972 මම හිතන්නේ. ශ්‍රී ලංකා. එතකන් සිලෝන්. සිලෝන් ඒවා තාමත් තියෙනවනේ. දැන් CGR එක බලන්න. සිලෝන් ගවර්න්මන්ට් රේල්වේ. සිලෝන්. අදටත් සිලෝන් කියන වචන පාවිච්චි කරනවා. සිලෝන් එකට සිංහලෙන් කියන්නේ ලංකා. පුදුම වැඩක් නේ. රටට නම් දෙකක් නේ. එකක් සිංහලෙන් කියද්දි ලංකා,
ඉංග්‍රීසියෙන් කියද්දි සිලෝන්. එහෙම වෙන්න පුළුවන්ද? ලෝකේ එහෙම රටක් කොහෙද තියෙන්නේ? රටට නම් දෙකක්. ඉංග්‍රීසි කාරෝ එක නමක් කියනවා, සිංහලෝ තව නමක් කියනවා. මට තේරෙන්නේ නැහැ. මේ රටේ නම දෙකක් වශයෙන් කාලයක් පාවිච්චි කරලා තිබුණා. translation and transliteration කියලා දෙකක් තියෙනවා. translation කියලා කියන්නේ යම්කිසි භාෂාවක වචනයක් තව භාෂාවක වචනයක් බවට පත් කරන එක. transliteration කියන්නේ යම්කිසි වචනයක් වෙන භාෂාවක අකුරු වලින් ලියන එක. දැන් අපි ඉංග්‍රීසි අකුරු වලින් SMS ගහන්නේ. ඒතර translate නෙමෙයි සිංහල තමයි ඉංග්‍රීසි අකුරෙන් ගන්න. ඒකට කියන්නේ transliteration කියලා. පරිවර්තන නෙමෙයි ප්‍රතිවර්තන කියලා. ලංකාවේ නම සිලෝන් නම් සිංහලෙන් සිලෝන් කියලා ලියන්න තිබුණා. ලංකාවේ නම ලංකා නම් LANK කියලා දාන්න තිබුණා. ඒතර ඒ කාලේ ගහපු ගැසට් සිලෝන් කියලා තියෙනවා. ශ්‍රී ලංකා රේගුව දැන් ලංකා රේගුව ඒ කාලේ සිලෝන් කස්ටම්ස්. ඒතර ගවර්න්මන්ට් සිලෝන් CGR සිලෝන් ගවර්න්මන්ට් රේල්වේ ලංකා දුම්රිය සේවය. ඒකින්ද ඉතිහාසයේ පුරාවටම මේ රටේ නමත් එලෙසම වෙනස්. සැලකිය යුතු, සාකච්ඡා කළ යුතු, කරුණු සෙවිය යුතු, පර්යේෂණ කළ යුතු කාරණා මේවා.